11 වෙනි ශ්‍රේණියේ විද්‍යාව 8 වෙනි පාඩම අද අපි සාකච්ඡා කරන්න යන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. එතකොට අපි අද 8 වෙනි පාඩමයි අපි කරන්න යන්නේ 11 පන්තියේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. දැන් අපි රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද කියලා 10 පන්තියේ 9 පන්තියේ ඉගෙනගෙන තියෙනවා. අපි රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් පදාර්ථයක් එහි සංයුතිය වෙනස් වෙලා වෙනත් පදාර්ථයක් හෝ පදාර්ථ බවට කිසියම් පදාර්ථයක් හෝ පදාර්ථ කීපයක් එකතු වුණාම එකතු වෙලා හරි රත් කරලා හරි මොකක් හරි දෙයකින් පස්සේ වෙනත් සංයුතියක් සහිත පදාර්ථ බවට පත් වෙනවා. ඒ කියන්නේ ආරම්භයේ තිබූ පදාර්ථවල සංයුතියට හාත්පසින් වෙනස් සංයුතියක් සහිත පදාර්ථ අවසාය ලැබෙනවා නම් ඵල ලෙස ලැබෙනවා නම් අපි ඒවට කියනවා රසායනික සංයුතියේ වෙනස් වීමක්. රසායනික ලෙස සෑදී ඇති ආකාරය වෙනස් වීමක් සහිතව දකින්න ලැබෙන නිසා ප්‍රතිඵල අපි ඒවට කියනවා රසායනික ප්‍රතික්‍රියා. ඉතින් මේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවද කියන කිසියම් පදාර්ථයක හෝ පදාර්ථ පද්ධතියක පදාර්ථ කීපයක් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියන්නේ. දැන් අපිට පානයකදී මේන්න මේ ටෙස්ට් ටියුබ් එක ඇතුලේ තියෙන ද්‍රව්‍ය කීපයක් හරි එකක් හරි ඒවායේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවද කියලා අපි තීරණය කරන්නේ එක්තරා කරුණු කීපයක් මත. එකක් තමයි වර්ණ වෙනසක් සිදු වෙනවා. වර්ණ වෙනසක් සිදු වෙනවා නම් අපි කියනවා අපිට හිතනවා ඒක මේ ද්‍රව්‍යයේ රසායනික සංයුතිය වෙනසක් වුණා. ඒ නිසා රසායනික විපර්යාසයක් සිදු වුණා. දැන් නිල් පාට කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සිංක් කැබැල්ලක් දාපුවම ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් නැති වෙලා යනවා. ද්‍රාවණය ආවරණය වෙනවා. වර්ණ වෙනසක් සිදු වී ඇත. එනම් රසායනික ප්‍රතික්‍රියාවක්. මොනවා හරි අවශේෂයක් තැන්පත් වී සමහරවිට මේ අවශේෂය අවක්ෂේපයක් වෙන්නත් පුළුවන්. අවශේෂයක් කියන්නේ කුඩු වගේ ද්‍රව්‍යයක්. අවක්ෂේපයක් කියන්නේ එහා මෙහා නොපෙනේ. දැන් අපි හිතමු රතු පාට ද්‍රාවණයක් මෙහෙම අපි ටෙස්ට් ටියුබ් එකේ අරගත්තාම මෙහෙම ඒක එහා මෙහා පේනවා නම් ඒක අවක්ෂේපයක් නෙවෙයි. ඇතුලේ ගෝලිකාවක් වගේ ජලයේ දිය නොවන දැන් මිදුණු කිරි වගේ එකක් අවක්ෂේපයක්. තව පාට කුඩු අවශේෂයක්. දැන් මම ඉස්සරලා උදාහරණයක් ගන්නම් කොහොමද? කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සිංක් කැබැල්ලක් දැමූ විට ද්‍රාවණය ආවරණය වෙමින් තම පැහැති දුඹුරු පැහැති කුඩු තැන්පත් වෙනවා. අවශේෂයක් තැන්පත් වෙනවා. සමහර අවක්ෂේපයක් සෑදී. අපි ඒක කොටස් දෙකකට කියමු. අවක්ෂේපයක් සෑදී. අවශේෂයක් තැන්පත් වීම අවක්ෂේපයක් සෑදී. අන්න රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සංයුතියේ වෙනසක් සිදු වෙන රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට අපිට ලැබෙන සාක්ෂියක් සහිත උදාහරණයක් වශයෙන් දැන් අර අවක්ෂේපයක් සෑදී අවර්ණ හුණු දියර ගන්න. බුලත් පිට කෑමට ගන්නා හුණු ජලයේ දිය කරලා පෙරලා දානවා අවර්ණ හුණු දියර ද්‍රාවණය. ඕකට අපි බටයක් දාලා කටින් කාබන් ඩයොක්සයිඩ් එනවනේ අපේ ප්‍රශ්වාස වාතේ
බටයක් දාලා බුබුලනය කරනවා මෙහෙම. මේක බුබුලු දාගෙන පිට වෙනවා. මෙතනින් කට තියාගෙන. ඇතුළට කොහොම. එතකොට මේක ඇති වෙනවා කිරි පාට අවක්ෂේපයක්. අන්න උණුදියර වල රසායනික සංයුතිය වෙනසක් සිදු වෙනවා. ඒ නිසා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී ඇත. තව වායුවක් පිට වෙනවා. දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත ටෙස්ට් ටියුබ් එකකට සිංක් කැබලි කීපයක් එක්ක මැග්නීසියම් කැබලි කීපයක් දැමුව විට අවර්ණ වායුවක් බුබුලු දාලා පිට වෙනවා. හයිඩ්‍රජන්. තව ශබ්දයක් ඇසෙනවා. දැන් සෝඩියම් කෑල්ලක් ජලයට දාපුවම සූ ශබ්දයක් හැදිලා මේ කෑල්ල එහෙම දඟලනවා. වායුවකුත් පිට වෙනවා, බුබුලු පිට වෙනවා. සූ ශබ්දය. තාපය පිට වී ඒ කියන්නේ රත් වී දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ස්ෆටික කෝස්ටික් සෝඩා මේ හાર્ඩ්වෙයාර් වල තියෙනවා. අරගෙන මේ සුදු පාට ඝන කැට ටිකක් දාලා වතුර ටිකක් දැම්මොත් අන්න ටෙස්ට් ටියුබ් එකේ අල්ලපුවම රත් වෙනවා. රත් වී තාපය පිට වෙනවා. මේ ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෑල්ල මේ ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෑල්ලට ජලය දාපුවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හැදෙනවා, තාපය පිට වෙනවා. ඒ නිසා ළඟම තියෙන පරිසරය මේ පද්ධතිය මේ ටිකනේ. මේක තමයි පද්ධතිය. ජලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පද්ධතියෙන් එළියට තාපය එන නිසා ළඟම තියෙන පරිසරය වල ටෙස්ට් ටියුබ් එක අතින් අල්ලලා තිරත් වෙනවා. තාපය පිට වී. අපි මේකට කියනවා තාපදායක වී. ඊළඟට තාපය උරා ගැනීම. දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ටිකක් මෙතෙන්ට දාලා ජලය දැම්මොත් මේක සිසිල් වෙනවා. දැන් ඉස්සරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කරනකොට තාපය එළියට ආපු නිසා මේ ටෙස්ට් ටියුබ් එක රත් වුණා. දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් වල ජලය දාපුවම ඇමෝනියම් ක්ලෝරයිඩ් දිය වෙනකොට ඒගොල්ලෝ තාපය උරා ගන්න නිසා ටෙස්ට් ටියුබ් එක සීතල වෙලා තාපය ඇතුළට එනවා. එහෙනම් ඒකට අපි කියනවා තාපය උරා ගැනීම. ඒක සිසිල් වෙනවා එතකොට. ඒකට ලස්සන වචනේ තාප අවශෝෂණය. අවශෝෂණය මෙහෙම ලියන්නේ අවශෝෂණය. මෙන්න මේ විදිහට තමයි අපි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වුණාදෝ කියලා තීරණය කරන්නේ මේ විදිහට. අද අපේ කතන්දරේ තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත වර්ණ වෙනසවත් රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත අවශේෂයක් තැන්පත් වීමවත් රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත අවක්ෂේපයක් සෑදීමවත්. දැන් අපි ලුණු ටිකක් අරන් ජලය දිය කරපුවම ලුණු ද්‍රාවණය හැදෙනවා. එතනදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී නැත. හරි? ඒ කියන්නේ යමක් දියවීම රසායනික ප්‍රතික්‍රියාවක් නෙවෙයි. වායුවක් පිට වෙන එකවත්, ශබ්දයක් ඇසෙන එකවත් නෙවෙයි අද දවසේ. අද අපේ අවශ්‍යතාවය තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. ඒවා තියෙන්නේ කීයයිද? දෙකක් බව තේරෙනවා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වීමේදී තාප විපර්යාස තියෙන්නේ දෙකයි. එකක් ප්‍රතික්‍රියා කළ තාපය පිට කරලා තාපදායක වෙලා ඵල සෑදීම. අපි කියව උදාහරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා ජලයේ දිය කිරීම
එහෙම නැත්නම් තාපය උරා ගැනීම නැත්නම් තාප අවශෝෂණය. අමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කිරීම. එතකොට අද අපේ වැදගත්ම දේ තමයි තාපදායක ප්‍රතික්‍රියාවන් සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවන් පිළිබඳවයි රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසවලදී අපි කතා කරන්නට යන්නේ. එහෙනම් අපි අද මුලින්ම පාඩම පටන් ගමු. කොහොමද? අපි මෙන්න මෙහෙම බලමු. ඔන්න බලන්න රසායන දැන් මේ ටික මේ අර ටිකක් ලියා ගත්තා නම් හොඳයි. රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන බවට සාක්ෂි. හරිද? මම මෙකුවට දැන් ඔයාලා ගාව රෙකෝඩින් එකේ තියෙන අරගෙන ලියාගත්ත එක මාතෘකාව ලියන්න. දැන් සටහන ලියා ගැනීම ඔයාලයි කරන්නේ. මම සටහන වගේම පාඩම බොහොම ස්ලෝලි කරනවා. ඒක සටහන ලියා ගැනීම ඔබේ යුතුකම. මම සම්පූර්ණ සපෝට් එක දෙන්න. මම හිතන්නේ අපි තමයි මේ ක්‍රමයේදී සාර්ථකම ඉදිරිපත් කිරීමක් කරන්නේ. පන්ති කාමරයේ සිටගෙන පාඩම කරනවා වගේ බොහොම සජීවී ලෙසයි මේ වැඩේ කරන්නේ. වෙන ඔන්ලයින් පාඩම් කරගෙන ඇති සමහර අය සල්ලි ගෙවාගෙන වැඩක් නැති දේම. හරි? දැන් ඔන්න අද අපි රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. ඒ යටතේ මුලින්ම අපි එනවා තාප දායක ප්‍රතික්‍රියා. තාපය එළියට දෙන. ඒ යටතේ ඔන්න අපට හම්බ වෙන තාපදායක ප්‍රතික්‍රියාවක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. sodium hydroxide. Sodium hydroxide. Caustic soda. ජලයේ දිය කිරීම. මොකද වෙන්නේ? පරිසරයට තාපය පිට වෙනවා. මේක ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දාපුවම ටෙස්ට් ටියුබ් එක රත් වෙනවා. තාපය එළියට දෙනවා මෙහෙම. තාපය එළියට දෙනවා. එහෙම තාපය දෙනකොට දරුවනේ මොකද්ද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලයේ ඉන්නවා එක්තරා ශක්තිය හෙවත් තාපය තමන්ගේ සිරුර තුළ ඇතුල් කරගෙන මේ දෙන්න එකතු වෙච්ච ගමන් ඒ තාපය පිට වෙනවා. ඒකනේ වටේ තියෙන පරිසරය වෙන ටෙස්ට් ටියුබ් එක රත් වෙන්නේ. තව මොහොතකින් වායු ගෝලෙත් රත් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. මොකද වාතය කැළඹෙනවනේ හිටම යනවනේ. එතකොට මේ දෙන්න කවුද මේ කෝස්ටික් සෝඩා හැවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයයි දෙන්න තමන්ගේ ශරීරයේ තැන්පත් කරගෙන තිබූ තාපය එළියට දෙනවා. දීලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හදන. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුල තියෙන තාපය අඩුයි. ඇයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ස්පටිකයයි ජලයයි Taman තුල තිබූ ශක්තිය හැවත් තාපය පිට කෙරුවනේ. කරලා පහළට යන්නේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ තාපය අඩුයි. හරි? එතකොට ඔන්න බලන්න මේකෙන් හැදෙනවා NaOH ද්‍රාවණය. අර මෙහෙම ගමු. NaOH ධන ජලය මේ රසායනික ප්‍රතික්‍රියාවක් වශයෙන් ලියන්නේ නැහැ. NaOH ද්‍රාවණය. දැන් මේක solid තත්ත්වයේ තියෙන්නේ, ඝන තත්ත්වයේ තියෙන්නේ. මේක liquid, මේක ජලීයයි. ඒක අනිවාර්යයෙන් මේ වගේ මේ භෞතික ස්වභාවය ලියන්න ඕනේ. මොකද මේක ද්‍රව කරලා දාන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණය ද්‍රව කරලා දැම්මොත් ඒක ලික්විඩ් L තිබුණොත් මේකත් L තියෙනකොට මේක කොහොමද තෙල්මනේ? ජලය ලික්විඩ්මනේ. දිනවනේ. මේක L තිබුණොත් එහෙම ලැබෙන තාපය මීටර වෙනස් වෙනවා. වැඩි වෙන්න පුළුවන්. ඝන අවස්ථාවේ අඩු වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි තාපය පිට වෙනවා. එහෙනම් ඔන්න දැන් අපි කියනවා මොකද්ද තාපය පිට වෙන්නේ.
තාපය පිටවේ. ඒ කියන්නේ තාපදායකයි. තාපදායකයි. ඇයි එහෙම වෙන්නේ? මේ දෙන්නගේ තාපය වැඩි, මේකේ තාපය අඩුයි. මේ දෙන්න එකතු වෙලා තමන්ගේ තාපය පිට කරලා අඩු තාපය තියෙන, අඩු ශක්තිය තියෙන NaOH ද්‍රාවණය හදනවා. එතකොට එහෙනම් NaOH S සහ H2O L වැඩි තාපයක් තිබිලා ඒක අඩු තාපය බවට පත් වෙනවා. මොකද්ද? NaOH AQ ද්‍රාවණය. අපි ඔය තාපයට කියනවා ශක්තිය කියලා. මේගොල්ලන්ගේ ශක්තිය වැඩි, මේගොල්ලන්ගේ ශක්තිය අඩු. මේ ප්‍රතික්‍රියක. හරි? මේ පැත්තේ ඉන්නේ ප්‍රතික්‍රියක. මේ ප්‍රතික්‍රියක වැඩි ශක්තියක ඉන්නෝ. මේ පල අඩු ශක්තියක ඉන්න. එතකොට අපිට මේකේ ශක්ති ප්‍රස්ථාරයක් යනකොට අපේ ශක්ති ප්‍රස්ථාරය වෙන මෙහෙම දක්වන්න පුළුවන්. y අක්ෂයේ ශක්තිය, x අක්ෂයේ ප්‍රතික්‍රියා ප්‍රගතිය නැත්නම් ප්‍රතික්‍රියා මාර්ගය. ප්‍රතික්‍රියා මාර්ගය නැත්නම් ප්‍රගතිය. මෙන්න මෙතන හිටපු ප්‍රතික්‍රියක මෙන්න මෙතෙන්ටපත් වෙනවා පල. මෙන්න මේ තාපය පිට වෙනවා. ශක්තිය පිට වෙන්නේ තාප දායක විදියට. ශක්තිය පිට වෙන්නේ තාප දායක විදියට. ශක්තිය පිට වෙන්නේ. පිට වේ. ඒක තාපදායකයි. මෙතන තියෙනවා NaOH සමග ජලය. මේක ලික්විඩ්, මේක හිතන්නකෝ සොලිඩ් කියලා. මෙතන තියෙනවා NaOH ද්‍රාවණය. ඔකට තාපදායක ප්‍රතික්‍රියාවක හැඩරුව ඕකයි. ප්‍රතික්‍රියක ඉහළ ශක්ති මට්ටමක ප්‍රතිඵල පහළ ශක්ති මට්ටමක. මේක ප්‍රතික්‍රියකවල ශක්තිය H1 කියලා ගත්තොත්, ප්‍රතිඵලවල ශක්තිය H2 කියලා ගත්තොත්, H1 විශාලයි H2ට පිට වූ තාපය ශක්තිය පිට වෙන්නේ තාපය විදිහට. නැත්නම් පිට වූ ශක්තිය අපි කියමු. පිට වූ ශක්තිය ලබා ගන්න පුළුවන් මේකේ මේක අඩු කරපුවා. H1 වෙන H2. ඔන්න තාපදායක ප්‍රතික්‍රියාවක හැඩතලය. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි දැන් බලමු මේක අනිත් පැත්ත. කවුරු පිළිබඳව දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් පිළිබඳව. NH4Cl ජලයේ දියකිරීම. NH4Cl ජලයේ දියකිරීම. එතකොට මෙහෙමනේ NH4Cl solid එකක්, ජලය liquid, ඔන්න NH4Cl ද්‍රාවණය. ද්‍රාවණය AQ. එතකොට මේකෙදි ශක්තිය පිට මේ උඩා ගන්න. ඒ නිසා අපි මේකට කියනවා තාපාවශෝෂක. තාප අවශෝෂක. තාපාවශෝෂක ප්‍රතික්‍රියා.
තාප අවශෝෂණය. තාපය උරා ගන්න. තාපය උරා ගන්න. තාප අවශෝෂණය. ඒ කියන්නේ NH4Cl වල සහ ජලයේ තාපය අඩුයි ඊට වැඩි NH4Cl ද්‍රාවණය. දැන් මේක අපි මේක මකලා තවදුරටත් අපි හිතුවොත් මෙහෙම වෙනවා. දැන් ටෙස්ට් ටියුබ් එකක් ඇතුළට අපි දානවා NH4Cl. දාලා ජලය දානවා. මොකද වෙන්නේ? මේ පද්ධතිය පරිසරයේ තාපය උරා ගන්න. සෑදෙන පළවල තාපය වැඩි වෙනවා. ඒ උරා ගන්න මේක වැඩි වෙනවා ඉරට නෑ. ඉතින් එවිට පද්ධතියේ ආරම්භකම අපිට හමු වන තැනවල ටෙස්ට් ටියුබ් එක සීතල වෙනවා. මේ වායු ගෝලයෙන් තාපය උරා ගන්න වායු ගෝලයේ සිසිලස අපිට කැළඹීම පරිණාමය නිසා තේරෙන්නේ නැහැ. ටෙස්ට් ටියුබ් එක සීතල බව තේරෙනවා. ඒ නිසා තාප අවශෝෂක එකක් සිසිල් වෙනවා. තාපදායක එකක් රත් වෙනවා. එතකොට මේ තමයි ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා වැඩි පළවල ශක්තිය. ඔන්න තාප අවශෝෂක ක්‍රියාවක හැටි. කොහොම වෙයිද බලමු අපි තාප අවශෝෂක ක්‍රියාවක් ශක්ති ප්‍රස්තාරයකට ගෙනල්ලා. දැන් මේ තියෙන්නේ ශක්තිය y අක්ෂය. ශක්තිය මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය. එතකොට අපි ප්‍රතික්‍රියක ඔතන ඉන්නවා කවුද ඉන්නේ ප්‍රතික්‍රියක NH4Cl සමග ජලය මෙන්න H1 මෙන්න ප්‍රතිඵල පල NH4Cl ද්‍රාවණය. ඕන්න ශක්තිය උරා ගන්න. ශක්තිය උරා ගන්න. මේ H1 ට වඩා විශාලයි H2. මේ ප්‍රතික්‍රියක ශක්තිය මේ පළවල ශක්තිය. දැන් උරාගත් තාපය නැත්නම් අවශෝෂණය කරපු තාපය ලැබෙනවා. මේකෙන් මේක සාමාන්‍ය නම් මේකෙන් මේක අඩු කරන්නේ. ඒක ඍණාගයක් එන්නේ. අපි දැන් බලමු මේ H2 කින් H1 අඩු කරනවා. මේ තමයි තාප අවශෝෂක ක්‍රියාවක හැටි. දැන් උදාහරණ දෙකක් අපි ගත්තා. තාපදායක ක්‍රියාවක් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කිරීම. තාප අවශෝෂක ක්‍රියාවක් වෙනවා අමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කිරීම. දැන් හොඳට මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන අවස්ථාවේ ජලයේ දිය කරනකොට ලැබෙන
පිට කරන තාපයට වඩා වෙනස් තාපයක් තමයි එම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම දිය කරලා ද්‍රව අවස්ථාවේ ජලය දිය කරන්නේ. මෙතනත් එහෙමයි. අමෝනියම් ක්ලෝරයිඩ් ඝන අවස්ථාවේ ජලය දිය කරද්දී උරා ගන්නා තාපයට වඩා වෙනස්. අමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රව අවස්ථාවේ ජලය දිය කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕන ප්‍රතික්‍රියකවල භෞතික අවස්ථාව ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථාව වෙනස් වන විට එකම ප්‍රතික්‍රියාව වුණා පිටවන තාපය හෝ උරා ගන්නා තාපයේ වෙනස්කම් සිදු වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම ඝන අවස්ථාවේදී ජලය දිය කරනවට වඩා වෙනස් තාප ප්‍රමාණයක් තමයි පිට වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව අවස්ථාවේදී ජලය දිය කරනවා. අපි දැන් බලමු මේ වගේ තවත් අවස්ථා තවත් උදාහරණ බලමු. මේක ඔක්කොම මේ දෙපැත්ත ඉවර කරගන්න ඕනේ. හරි. අර ප්‍රස්ථාරෙ මෙතන පහළට එන්න දාගත්තා හොඳයි. කලින් තිබූ ප්‍රස්ථාරෙ මෙතන පහළට ඇවිල්ලා මේ දෙකම වෙන් වෙලා ගියා නම් හොඳයි. හරි ප්‍රස්ථාරෙ මෙතන පහළ අර ප්‍රස්ථාරෙ මෙතන පහළ. right එතකොට එහෙනම් ඔන්න දැන් අපි මේ ටික ඔක්කොම කරනවා. මේ ටික මකලා මේකත් මකලා පොඩි පොදු අවස්ථාවකට එනවා. තාපදායක නම් ප්‍රතික්‍රියක පල තාපය පිටරේ ප්‍රතික්‍රියක ශක්තිය විශාලයි පළවල ශක්තිය මේ ශක්තිය මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය තාපාවශෝෂක නම් මෙන්න ප්‍රතික්‍රියක මෙන්න පල. එතකොට මෙන්න ශක්තිය උරා ගන්න. තාපය උරා ගන්න. මේ ශක්තිය මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය. එතකොට ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුයි පළවල ශක්තිය වැඩි. මෙතන ලියන්න අමාරු නිසා මම මෙතන ලියන්න ප්‍රතික්‍රියක ශක්තිය අඩුයි පළවල ශක්තිය වැඩි. පළවල ශක්තිය. එතකොට ඔන්නෝම තමයි තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ශක්ති මට්ටම් ප්‍රස්ථාර අපිට දක්වන්නට පුළුවන් වෙන්නේ. ඒකත් අපි සටහන් කරගමු. ඊට පස්සේ මෙන්න අපේ තුන්වෙනි උදාහරණය. සිට්‍රික් අම්ලය. ඒක අපි සූත්‍ර ලියන්න යන්නේ නැහැ. බහුලව තියෙන්නේ දෙහියන් මුල් වල. සහ සෝඩියම් බයිකාබනේට්. ඔන්න ප්‍රතික්‍රිය. මේක නම් ලියුව හැකිනේ NaHCO3 බයි කියන්නේ H එක. සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියලා කියනවා. මේ සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට්. හයිඩ්‍රජන් වෙනකොට බයිකාබනේට් කියලා කියනවා. මේ දෙක ක්‍රියා කරපුවා sodium citrate
කාබන් ඩයොක්සයිඩ් වායු සහ ජලය. මේක එල්, මේක ගෑස්, මේක ජලීය, මේකත් ජලීය, මේකත් ජලීය. මේ ප්‍රතික්‍රියාව තාප මොකද වෙන්නට ඕන? තාපය උරා ගන්න ප්‍රතික්‍රියාව. මේකත් තාපදායක ප්‍රතික්‍රියාව. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. මේක. මෙන්න සිට්‍රික් අම්ලය සමග සිට්‍රික් අම්ලය දාන NaHCO3. මෙන්න සෝඩියම් සිට්‍රේට් ධන කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. පාල මේ ප්‍රතික්‍රිය. මේ තියෙන්නේ තාප අවශෝෂක. මේ ශක්තිය මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය. මේ જાතිය පහළ එකේ තමයි සෙට් වෙන්නේ. සිට්‍රික් අම්ලය කියන්නේ දෙහි අඟුල්, විශේෂයෙන් දෙහි අඟුලේ මෙතන ගන්න කෙලින්ම සිට්‍රික් අම්ලය. දෙහි අඟුල් වල වැඩිපුර ප්‍රමාණයක් තියෙන සිට්‍රික් අම්ලය. සමග සෝඩියම් බයිකාබනේට්. බේකින් පවුඩර් කියලා අපි කියන්නේ සෝඩියම් බයිකාබනේට්. ප්‍රතික්‍රියා අපසෝඩා ප්‍රතික්‍රියා කරපුවා ඒක තාපය උරා ගන්න ආවට පරිසරය සීතල වෙනවා. තාපය උරා ගන්න නිසා මුලින්ම ටෙස්ට් ටියුබ් එක සීතල වෙනවා. ටෙස්ට් ටියුබ් එකේ ඇතුලේ ඉන්න පද්ධතිය තාපය උරා ගනිද්දී ටෙස්ට් ටියුබ් එක සීතල වෙනවා. දැන් දරුවනේ මෙහෙමනේ. මේ වගේ ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ ඉන්න පද්ධතිය තාපය උරා ගන්න මුලින්ම ඇතුලේ ඉන්න පද්ධතිය ස්පර්ශ වෙන්නේ ටෙස්ට් ටියුබ්. ඒතර ටෙස්ට් ටියුබ් එකේ මේ වීදුරු පෘෂ්ඨය සීතල වෙනවා. මේ වටේ තියෙන වාතයත් සීතල ඒක තේරෙන්නේ නැහැ. නමුත් ටෙස්ට් ටියුබ් එක අල්ලද්දී අපිට ටක් ගන්න සීතල තේරෙනවා. දැන් මේ ඇතුලේ ඉන්න පද්ධතිය තාපය එළියට දෙනවනේ. තාපදායක නම් මුලින්ම ටෙස්ට් ටියුබ් එක රස්නේ වෙනවා. අල්ලන්නේ ටෙස්ට් ටියුබ් එක රත් වෙනවා. එතකොට තාපදායකයක් නම් පද්ධතිය රත් පියයි. තාප අවශෝෂයක් නම් පද්ධතිය සිසිල් වියයි. එතකොට අපි දැන් එනවා හතරවෙනි එක. අපේ හතරවෙනි උදාහරණය. හතරවෙනි උදාහරණය. අපි හතරවෙනි උදාහරණයේදී NaOH sodium hydroxide සමග hydrochloric ආම්ලය. ලික්විඩ් කියලා දාමු. මේ භස්මය මේ ආම්ලය. උදාසීනීකරණය හොඳ ප්‍රසිද්ධ මාතෘකාව. හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකත් ජලීයව හැදේ. සමග HOH. H2O ජලය. දැන් මේක තමයි මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියන්නේ. අපි කලින් පාඩමේ කරපු උදාසීනීකරණය. මේකදී තාපය දායක වෙනවා. තාපය පිට වෙනවා මෙහෙම. මෙන්න ප්‍රතික්‍රියා ප්‍රගතිය. මේ ශක්තිය. මෙන්න මෙතනයි NaOH සහ HCl ඉන්නේ. මෙන්න මෙතනයි
NaCl සහ ජලයේ. එවිට මෙන්න මේ තාපය පිට වෙනවා. අපි පාඩම අවසන් කරද්දී මේකේ මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකින් පිටවන තාපය ගණනය කිරීමක් කරලා තමයි අද පාඩම අවසන් කරන්නේ. අපේ මේ හතරවෙනි උදාහරණය. මේක මේ විදිහේ තාපදායක. ඊළඟට පස්වෙනි උදාහරණය. පොදු උදාහරණයක් ගමු පොදු එකක්. ඉන්ධන මොනවාද? පෙට්‍රල් කොහෙද? කාර්බන්, මූවිතේ එක එක දහන යන්ත්‍රවල ඔක්සිජන් එක්කලා එකතු වෙලා මොනවද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. මොනවද වෙන්නේ? තාපය පිට වෙනවා. LP ගෑස් උත් හරි. ගෑස් කුකර්ලා ගෙදර කුස්සිය. මේක තාපේ පැහැදිලිනේ ගෑස් ටක් ගාලා පත්තු කරපුවම වායු ගෝලයෙන් ඔක්සිජන් එකතු වෙනවා. වායු ගෝලී මේ වායු ගෝලී ඔක්සිජන් එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට වෙනවා. අපේ තේ වතුරේක රත් වෙනවා. අපේ මාළු පින්න ඉදෙනවා. බත ඉදෙනවා. පෙට්‍රල් ගැහුවොත් අපේ කාර් එක යනවා. භූමි තෙල් දැම්මොත් අපේ බෝට්ටුවේ ගිහලා මාළු අල්ලනවා. ඒ පිට වෙන ශක්තිය වලින් තමයි බෝට්ටුව වැඩ කරන්නේ. කාර් එක යන්නේ. ගෑස් කුකරේ පත් වෙලා මාළු පින්න ඉදෙන්නේ. මේ ක්‍රමය. මෙහෙම. ප්‍රතික්‍රියා ප්‍රගති ශක්ති දැන් ඉන්ධනය LP ගෑස් නම් ගෑස් මේවා ලික්විඩ් මේවත් ලික්විඩ් මේක ගෑස් මේකත් ගෑස් මේකත් ගෑස් දැන් මෙතන ඉන්ධන ධන O2 මෙතන CO2 ධන ජලය මේ තමයි ප්‍රතික්‍රියා මේ ඵල. එතකොට දැන් මේ අපිට අනිත් පැත්තට එන්නවා නේද? ඔව්. මෙහෙම නෙවෙන්න ඕන. ඉන්ධන ධන O2 CO2 ධන ජලය මෙන්න මේ ශක්තිය පිට වෙනවා. මේ තමයි ප්‍රතික්‍රියක මේ ඵල මේ ප්‍රතික්‍රියක මේ ඵල. දැන් තව මෙවැනි උදාහරණ රසක් අපිට දෙන්න පුළුවන්. මේ තාපයෙන් තමයි පෙට්‍රල් කාර් එක ගමන් කරන්නේ. මේ තාපයෙන් තමයි බෝට්ටු යන්නේ. මේ තාපයෙන් තමයි ගෑස් කුකර් එකෙන් රස්නේ පිට වෙන්නේ. ඒක නම් අපිට වායු ගෝලයට රස්නේ පිටවන බව අපිට බොහොම පැහැදිලිව වායු ගෝලයේ ඉඳගෙනම එළියේ ඉඳගෙන ආවට පරිසරයේ ඉඳගෙනම තීරණයක් ගන්න පුළුවන්. අපේ පස්වෙනි උදාහරණය අපි කතා කරලා දැන් අපි කතා කරනවා 6 වෙනි උදාහරණය. මතකද ප්‍රභා සංශ්ලේෂණය?
මතකද ප්‍රභා සංශ්ලේෂණය? අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ සූර්යාගෙන් ශක්තිය අවශෝෂණය, තාප අවශෝෂණය. ඔව් මේ වගේ කාබන් ඩයොක්සයිඩ් දන ජලය හරිත ප්‍රද තුල හිරු එළිය ලබාගෙන හිරු එළියෙන් ශක්තිය උරාගෙන ග්ලූකෝස් C6යි H12යි O6 සමග O2 පිට වෙනවා. මේක ගෑස්, මේක සොලිඩ් ඝන, මේකත් ගෑස්, මේක එල් ඔන්න. තාප අවශෝෂකයි. තාප අවශෝෂකයි. සූර්ය ශක්තියෙන් තාපය උරා ගනු ලැබේ පහළේ. තාපය අවශෝෂණය කරන තාප අවශෝෂක ක්‍රියාව. ඉතින් මේක හරියන්න මෙතෙන්ට 6ක් එන්න ඕන. මෙතෙන්ටත් 6ක් එන්න ඕන. එතකොට මෙතෙන්ටත් 6ක් එන්න ඕන. එහෙමයි තුලිත වෙන්නේ. මේක අපි මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය, මේ ශක්තිය තාප අවශෝෂකයි වෙන්න ප්‍රතික්‍රියක 6යි CO2 ධන 6යි H2 වෙන්න ප්‍රතිපල C6යි H12යි O6 ධන 6යි O2. එතකොට තාපය උරා ගන්න වෙන්න තාප අවශෝෂක. හිරුගේ ශක්තිය තමයි උරා ගන්න. හිරුගේ ශක්තිය. එතකොට ඒකත් පරිසරයෙන් අපට තියෙන හොඳ උදාහරණයක් තාප අවශෝෂණය. දැන් මේ අනුව අපිට පේනවා දරුවනේ ඉතා වැදගත් දෙයක්. සියලුම රසායනික ප්‍රතික්‍රියා තාප විපර්යාස මත බෙදිය හැකි කොටස් දෙකකට. තාපදායක සහ තාප අවශෝෂක. තාපදායක කියලා කියන්නේ පරිසරයට තාපය දෙන. තාප අවශෝෂක කියන්නේ පරිසරයෙන් තාපය උරා ගන්න. දැන් මම ඔයාලගේ අවධානය මදකට යොමු කරනවා ශ්‍රී ලංකාවේ හුණු කර්මාන්තය. මේක මේ ග්‍රාමීය මට්ටමින් සිදුවන බොහොම සරල කර්මාන්තයක්. හුණු පෝරණුවේ ක්‍රියාව. හුණු පෝරණුවක් අස්සට දාන්නේ මොනවද? හුණු පෝරණුවක් අස්සට දාන්නේ කැල්සියම් කාබනේට්. එතකොට සති ගානක් හුණු පෝරණුවේ මේක පිලිස්සෙනකොට හුණු ගල් කඩලා දාන්නේ. හුණු ගල් වල තියෙන්නේ කැල්සියම් කාබනේට්. ඉතින් සති ගානක් මේක පිලිස්සිලා කැල්සියම් ඔක්සයිඩ් පිලිස්සෝ හුණු සමග පෝරණුවෙන් ඉහළට පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. හත්වෙනි උදාහරණය. මේ බලන්න. කැල්සියම් කාබනේට්. හුණු ගල්. සොලිඩ් එක. තාපය දෙනවා අත් කරනවා. තාප අවශෝෂකයි. පැහැදිලි. යටින් දර දාලා ගින්දර දානවා. ඒ ගින්දරේ තාපය උරා ගන්නවා මෙයා. උරාගෙන කැල්සියම් ඔක්සයිඩ් පිලිස්සෝ හුණු සොලිඩ් සමග කාබන් ඩයොක්සයිඩ් වායුවක් ගෑස් තාප අවශෝෂකයි මේ ජාති. මෙතන ඉන්නවා කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රිය. මෙතන ඉන්නවා
කැල්සියම් ඔක්සයිඩ් දාන කාබන් ඩයොක්සයිඩ් පල මේ පැත්තේ ශක්තිය මේ පැත්තේ ප්‍රතික්‍රියා ප්‍රගති. එතකොට මේක තාප අවශෝෂණය. තාප අවශෝෂණය. දැන් ඔහොම කරලා මෙන්න මේ පිලිස්සු හුරු හදාගන්න. ඒවා කඩේ විකුණන්නත් තියෙනවා. ඉතින් ගෙවල් කපරාරු කරන්න හුරු බදාම හදන්න මේ පිලිස්සු හුරු ගෙනල්ලා ජලයේ දිය කරනවා. ඔය ගෙවල් හදන තැන්වල දැන් නම් ඔක්කොම කරපු පැකට් ගේන්න ඉස්සර කාලේ නම් පිලිස්සු හුරු ගෙනල්ලා ජලයේ දිය කරනවා. කැල්සියම් ඔක්සයිඩ් පිලිස්සු හුරු ධන ජලය CaOH twice දිය ගැසූ හුරු හැදෙනවා. මේක තාපදායකයි. මේ පිලිස්සු හුරු ගෙනල්ලා වලක් හදලා වලට දාලා වතුර දාලා ඒකේ තමයි මේ බදාමේ හදාගන්නේ. සූස් ගායක පාට දුමක් එක්කලා ලොකු තාපයක්. වටපිට තේරෙනවා තාපේ. මේක තාපදායකයි නේ යා. මෙහෙම වෙන්නේ. මෙන්න පිලිස්සු. මෙන්න ජලය. මේ ප්‍රතික්‍රිය. මෙන්න දිය ගැසූ. මේ පල්. මේ ශක්ති පැත්ත y අක්ෂය මේ ප්‍රතික්‍රියා ප්‍රගතිය x අක්ෂය. ඉතින් මේකේ තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා. දැන් මේ අණු අපි නැවතත් මතක් කරොත් ඔයගොල්ලන්ට රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස ಜಾති දෙකයි. සෑම රසායනික ප්‍රතික්‍රියාවක්ම එහිදී සිදුවන තාප විපර්යාස යටතේ අපට කාණ්ඩ දෙකකට බෙදියයි. එකක් තාපදායක ප්‍රතික්‍රියා. මේක තමයි හැඩරුව. ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා පළවල ශක්තිය අඩු නිසා ඉහළ ශක්තියක තියෙන ප්‍රතික්‍රියා කොට ඵල සාධන විට ඉහළ ශක්තියක තියෙන ප්‍රතික්‍රියා කොට ඵල සාධන විට මේන්න මේ ඵල පහළ තියෙන නිසා මේ තාපය පිට වෙනවා. ඒ නිසා තාපය පිට වෙද්දි වටේ පරිසරය රත් වෙනවා. ටෙස්ට් ටියුබ් එක රත් වෙනවා. දෙවෙනි જાතිය තාපාවශෝෂක. ප්‍රතික්‍රියක ඉන්න පහළ මට්ටමක ප්‍රතිඵලයේ ඉන්න ඉහළ මට්ටමක අර පහළ මට්ටමේ ඉන්න ප්‍රතික්‍රියක තාපය උරාගෙන ඉහළ මට්ටමේ ප්‍රතිඵල වෙතේ. එතකොට වටෙන් තාපය උරා ගන්න නිසා පරිසරයෙන් තාපය උරා ගන්න නිසා ආසන්නතම පරිසරය වල ටෙස්ට් ටියුබ් එක සීතල වෙනවා. අපේ අතට දැනෙන්නේ නැතුව සීතල වෙන්න පුළුවන්. සමහර පොඩි තාපයක් උරා ගත්තී සීතල තත්ත්වය අතට දැනෙන්නේ නැහැ. රුත් වෙනවා. පොඩි තාපයක් පිට කරද්දී පිටවන තත්ත්වය රස්න තත්ත්වය අතට දැනෙන්නේ නැහැ. නමුත් වෙනවා. අපි උදාහරණ වශයෙන් ගත්ත අටම හොඳට දැනුම් තේරුම් වෙන්නේ. right එහෙමනම් ඔන්න අද අපි මේ පාඩම අවසන් කරන්නට මත්තේ දැන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. ඒක ලියාගත්තා නම් හොඳයි. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. අපි මේ සඳහා අරගන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය.
ඝන සෙන්ටිමීටර 50. කොහොම ඒවද? මෙන්න මේ සාන්ද්‍රණය කියන්නේ. ඝන ඩෙසිමීටරයට මවුල් දෙකේ සාන්ද්‍රණය කියන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඝන සෙන්ටිමීටර 50ක් අරගෙන ඒකේ උෂ්ණත්වය මනිනවා. අනිත් පැත්තට ගන්නවා අනිත් එක්කෙනා විදියට. ඒ කියන්නේ අම්ලය මෙන්න බෂ්ප විදියට ගන්නවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක්. ඒකත් ඝන ඩෙසිමීටරයක මවුල දෙකක සාන්ද්‍රණය කියන්නේ. බීකර දෙක මේ දෙක තියෙන්නේ. හරි. මේ දෙකේ ආරම්භක උෂ්ණත්වය මන ගන්නවා උෂ්ණතමාන දානවා. දැන් මේකට දාන උෂ්ණතමානය මේකට දානවා ඉස්සරලා අම්ලයට උෂ්ණතමානය දැම්මයින් පස්සේ හොඳින් සෝදා පිරිසිදු කොට තමයි බෂ්මයට දාන්නේ. බෂ්මයට දැම්ම නම් මුලි එයාත් හොඳින් සෝදා පිරිසිදු කොට අම්ලයට. නැත්නම් මේ දෙක උෂ්ණතමානයේ ගෑවිච්ච බෂ්මයේ ගිහින් අම්ලයට ප්‍රතික්‍රියා කරනවා, අම්ලයේ ගිහින් බෂ්මයට ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ පොලිස්ටයිරීන් වලින් හදපු ලොකු වාදනයක මේ දෙකම දාලා වීදුරු කූරකින් හොඳින් කලනවා. මේ වීදුරු කූර. ඒ මොකටද? මිශ්‍රණය. උෂ්ණත්වමානයක් මේකට ඇතුළත් කරනවා. උෂ්ණත්වමානය. මානෙ මෙතන වහන පියන. පොලිස්ටයිරීන් පියනකින්. මේක තියෙන්නේ කැළතීමයි. වීදුරු කූර තියෙන්නේ කැළතීමයි. හොඳට කලකලා අවසාන උෂ්ණත්වය ලබා ගන්නවා. උෂ්ණත්වය ටික ටික වැඩි වෙයි. මේ දෙකේ තිබුණු උෂ්ණත්වයට මේක ටික ටික ප්‍රතික්‍රියාවට වැඩි වෙයි. වැඩි වෙලා ඒක වැඩි වීම ඉවර වුණාම නියත උෂ්ණතාවයම අපි අවසාන උෂ්ණත්වය ලබා ගන්නවා. මේ පොලිස්ටයිරීන්. ඔන්න ඔහම නියත උෂ්ණත්වය අපි ලබා ගන්න. දැන් ආරම්භක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35යි. මේකයි දෙකම තියෙන කාමර උෂ්ණත්වය. මේ දෙකේ උෂ්ණත්ව වල පොඩි වෙනසක් වුණා නම් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්නවා ආරම්භක උෂ්ණත්වය. හොඳට තේරුම් ගන්න. මේ පද්ධතිය වෙන වෙනම වාදන වලයි මෙතන තිබුණේ. එසේ තියෙන විට උෂ්ණත්වමාන දාලා ආරම්භක උෂ්ණත්වය මැන්න. අපි તો දෙකම 35යි නම් කිසි ගැටලුවක් නැහැ. මේක 30යි මේක 32යි නම් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ආරම්භක උෂ්ණත්වය ගන්න. පැහැදිලි? දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ආරම්භක උෂ්ණත්වය ගන්න. මෙතනින් එනවා අවසාන උෂ්ණත්වය. එහෙනම් ඔන්න මම දැන් මේවා පොඩ්ඩක් මතක් කරගෙන යනවා. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 35. අවසාන උෂ්ණත්වය සෙල්සියස් 45. දැන් මේක සටහන් කරගමු. මේකට මොකක්ද මාතෘකාව? උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකදී සිදුවන තාප විපර්යාසය ගණනය කිරීම. ඊපස්සේ ඔයගොල්ලෝ ලියා ගන්නවා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් තාපදායක. අපි දැන් ගණනය කරන්න යන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකින් දායක වන තාපය. ඒ සඳහා අම්ලයක් හා බෂ්මයක් ගන්නවා. මොකක්ද අම්ලය? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. කොහොම සාන්ද්‍රණයද? ඝන ඩෙසිමීටරයකට මේක කියන්න වරිණ තියෙන්නේ. dm ඩෙසිමීටරයට මවුල දෙකේ සාන්ද්‍රණය තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ඝන සෙන්ටිමීටර 50කුයි ඝන ඩෙසිමීටරයට මවුල දෙකේ සාන්ද්‍රණයේ ඉන්න බෂ්ම වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ඝන සෙන්ටිමීටර 50ක්. මේ දෙකේම උෂ්ණත්වය තමයි ආරම්භක උෂ්ණත්වය.
මේ තියෙන්නේ. දෙකම එක සමානව තිබ්බනම් 35 නම් වැඩේ එතන ඉවරයි. එකක් 38යි අනික 32යි තිබ්බනම් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යම උෂ්ණත්වය මෙතන දාගන්න. මේ දෙක එකතු කරන්නේ පොලිස්ටයිරීන් වල. මොකද තාප හානි වෙන්න ඔක වළක්වන්න රිජු ෆෝම් එක. රිජු ෆෝම් එකේ බඳුන තාපය උරා ගන්නෙත් නෑ කියලා සැලකිය. උරා ගන්නවා. හරි වායු ගෝලීය තාපය උරා ගන්නවා. ඒක මේ පරීක්ෂණයේ දෝෂයක්. අපිට ඒව අහුවෙන්නේ නැහැ නේ. අපි දැන් බලන්නේ මේ අන්තිම උෂ්ණත්වයේ මේ ද්‍රාවණයේ මොන ද්‍රාවණයද? මේ දෙක එකතු වෙලා හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් සමග ජලයනේ මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය මේ තියෙන්නේ. දැන් පුතේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව HCl ධන NaOH NaCl ධන H2O. අපි බලන්නේ අවසාන උෂ්ණත්වය 45යි කියන්නේ මේකේ මේ මිශ්‍රණය මේ වීදුරු කූරෙන් නැත්තම් මන්තය කියලා උපකරණයක් නැත්නම් ඒකෙන් හොඳට කලකලා ටික උෂ්ණත්වය වැඩි වෙනවා මේ උෂ්ණ ප්‍රමාණය නියත වුණාම අර ගන්නවා අවසාන උෂ්ණත්වය. දැන් අපි පොඩි උපකල්පන දෙක තුනක් කරමු. පළවෙනි උපකල්පනය තමයි මේ තියෙන බොහෝම තනුක සරාඩු හයිඩ්‍රොක්ලොරික් නිසා එයා ජලය වගේ කියන්නේ. මේ තියෙන්නේ සර අඩුම තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා එයත් ජලය වගේ කියන්නේ. ඒ නිසා අපි සලකනවා මේ දෙන්නගෙම විශිෂ්ට තාපධාරිතාව ජලයේ විශිෂ්ට තාපධාරිතාවට සමානයි. ඒ නිසා ජලයේ විශිෂ්ට තාපධාරිතාව S කියලා අපි කියන්නේ. 4200යි. අපේ අගේ සෙන්ටිග්‍රේඩ් අංශකයට ඒක තමයි 1 කිලෝග්‍රෑමයට ජූල්. ඒ වගේම මේ දෙකම ජලය වගේ නිසා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඉතින් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1 නම් ඝන සෙන්ටිමීටර 50ට ග්‍රෑම් 50යි මෙතනත් ඝන සෙන්ටිමීටර 50ට ග්‍රෑම් 50යි. එතකොට දෙවෙනි එක තමයි පද්ධතියේ ස්කන්ධය. මේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1 බැගින් ඝන සෙන්ටිමීටර 50 ග්‍රෑම් 50යි. මෙතනත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1 බැගින් ඝන සෙන්ටිමීටර 50 ග්‍රෑම් 50යි. ස්කන්ධයේ M අපි සලකනවා 100යි. මේ 50යි මේ 50යි. ග්‍රෑම් 100යි. කිලෝග්‍රෑම් කරගත්තොත් ඔන්න කිලෝග්‍රෑම්. උෂ්ණත්ව වෙනස තීටා කියලා කියනවා. මේ ආරම්භක උෂ්ණත්වය ඒක අරගත්තේ මේ දෙකේ එකතු කරලා දෙකෙන් බෙදලා මේ දෙකම සම නම් කිසි ගැටලුවක් නැහැ කෙලින් ගත්තේ. පද්ධතිය කලතලා ගන්න අවසාන උෂ්ණත්වය. එතකොට එන්නේ 45 ඍණ 35 සෙල්සියස් අංශක 10. එතකොට පිට වූ තාප ප්‍රමාණය අපි දන්නවා පිට වූ තාප ප්‍රමාණයක් හෝ ලබාගත් තාප ප්‍රමාණයක් Q නම් Q ලබා ගන්නේ MC මේක C MC θ යි. ජලයේ විස්තරය C. එතකොට මෙන්න පිට වූ තාපය Q සමානයි MC θ. ඒ අනුව ඔන්න පිට වූ තාපය Q M යනු 100 බෙදීම 1000 හැමදාම කිලෝග්‍රෑම් වලින් තමයි M. මොකද මේකත් කිලෝග්‍රෑම් නේ තියෙන්නේ විස්ථාප ධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස සෙන්ටිග්‍රේඩ් 10යි. මේකට මේක කැපිලා මේකට මේක කැපිලා මේකට මේක කැපුණම 0.42 මොනවද මේ ජූල්. ඔන්න ලබාගත් තාප ප්‍රමාණය මේ ප්‍රතික්‍රියාවේදී ජූල් 4200යි කියලා ලැබෙනවා. ඕක භෞතික විද්‍යාව පැත්තෙන් හදන ගානක්.
ඕනෑම වස්තුවක් තාපය සපයද්දි ලබා ගන්න තාප ප්‍රමාණය කිව්ුණා. එය ලැබෙනවා එම වස්තුවේ ස්කන්ධය, එම වස්තුවේ විශිෂ්ට තාප ධාරිතාව, වස්තුවේ සිදු උෂ්ණත්ව වෙනස ගුණ කරනවා. වස්තුවකින් තාපය පිට වෙද්දී පිට වූ තාප ප්‍රමාණයක් කිව්ුණා. එය ලබා ගන්න ස්කන්ධය වැඩි කිරීම, විශිෂ්ට තාප ධාරිතාව වැඩි කිරීම, උෂ්ණත්ව වෙනස. ඔය විදිහේ අපිට පුළුවන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකින් පිටවන දායක වන තාපය. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් තාප දායකයි දරුවනේ. ඒකෙන් පිටවන තාප ප්‍රමාණය කොහොම ගණනය කරන්නේ? ඉතින් අපි දැන් පාඩමේ දැල්ලට කෙරවලට අග්ගිස්සට ඇවිල්ලා ඉන්නේ. හරි? එතකොට ඔයාලට මේ පාඩමේ තියෙනවා 211 පිටුවේ අභ්‍යාස වගේ. පළවෙනි අභ්‍යාසයේ පළවෙනි කොටස. තාප දායක ප්‍රතික්‍රියාවක් හා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? දැන් මේ රෙකෝඩින් එක නවත්තන්න ඕන. දැන් ඕගාලා ඒක බලන්න එපා. නවත්තලා ඕෆ් කරලා මේ පොතේ තියෙන ප්‍රශ්නාවලියට උත්තර ලියලා හරිදයි මේ රෙකෝඩින් එකෙන් බලනවා. ආයෙ නැවත ඕන් කරලා. තාප දායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පද්ධතියෙන් එළියට පරිසරයට තාපය පිටවන ප්‍රතික්‍රියාව. කිසියම් ප්‍රතික්‍රියාවක් මේ විදිහට. කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පද්ධතියෙන් එළියට බහැර පරිසරයට තාපය නිකුත් වන ප්‍රතික්‍රියාව. ඒ වගේ ප්‍රතික්‍රියකවල ශක්තිය මොකද වෙන්නේ? වඩා අඩුයි පළවල ශක්තිය. ඉතින් ඉහළ ශක්තියක ඉන්න ප්‍රතික්‍රියක ශක්තිය පිට කරලා දායක කරලා පහළ ශක්තියක ඉන්න පළවෙට. අපේ උත්තරේ මොකද්ද? කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරිසරයට තාපය නිකුත් කරන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වෙනවා. තාපාවශෝෂක කියන්නේ කිසියම් ඒක අනිත් පැත්තේ හරි ලේසි. කිසියම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරිසරයෙන් තාපය උරා ගන්නා ප්‍රතික්‍රියා තාපාවශෝෂක ප්‍රතික්‍රියා. ඒ වගේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා වැඩි පළවල ශක්තිය. ප්‍රතික්‍රියක ශක්තිය උරාගෙන ඉහළ ශක්තියක් ඇති ඵල සාධාරණ එසේ උරාගන්නේ පද්ධතියෙන් තාපය උරාගන්න. දෙවෙනි කොටස. පහත දැක්වෙන ප්‍රතික්‍රියා තාපදායක වේද නැතහොත් තාප අවශෝෂක වේද? බලන්න දරුවනේ පළවෙනි එක. කියන්න බලන්න මොකක්ද මෙන්න මේක කියලා. ඉටිපන්දමක දහනය. අපි පරිසරයට ගියොත් අපට තාපය දායකද උරා ගන්න. මේ තාපදායක කියන්නේ අසල පරිසරය රත් වෙන්නේ. ඇයි? දෙනේවා රත් වෙන්නේ බෑ. තාප අවශෝෂක කියන්නේ අසල පරිසරය කූල් සීතල වෙන්නේ. දහනය වල ඉටිපන්දමක් අසලට කියලා අත්තිබ්බම තාපදායකයි රත් වෙනවා. දෙක. සෝඩියම් කැබැල්ලක් ජලයට දැම්ම මම කිව්වා කලින් සූ ගාලා හයිඩ්‍රජන් වායු පිට වෙනවා බඳුන රත් වෙනවා තාපදායකයි. යූරියා පොහොර ජලය දාලා දිය කරද්දි සීතල වෙනවා. යූරියා සුදු පාට සීනියට වගේ පොහොර జాතියක් තියෙන වේල් වලට එහෙම දාන්න. ඕක ජලයට දාපු ගමන් වෙලට ඉහපු ගමන් කූල් වෙලා යනවා වෙලයි. ඇයි? ඒක තාප අවශෝෂකයි. පරිසරයෙන් තාපය උරා ගන්න. ඊළඟට ග්ලූකෝස් වලට ජලය එකතු කිරීම. තාප උරා ගන්න. ග්ලූකෝස් ජලයට දාපුවා සීතල වෙනවා. පරිසරයෙන් තාපය උරා ගන්න. පිලිස්සු උණු වලට ජලය එකතු කිරීම. සූස් ගාලා තාපය පිට වෙනවා. කලින් කිව්වා. ඒක තාපදායකයි. ඒතර යූරියා පොහොර ජලයේදී කිරීම අංක 3යි. අංක 4 ග්ලූකෝස් ජලයට එකතු කිරීමයි තාප අවශෝෂක. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සිදුවීමේදී බලමු. මෙන්න මේ ප්‍රතික්‍රියාව හරි ඔන්න බලන්න. මෙන්න මේකයි ප්‍රතික්‍රියාව. දෙකයි එන්නේ solid දාන Cl2 chlorine gas මේ දෙක එකතු වෙලා දෙකයි NaCl
සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු සොලිඩ් ඝන හදනවා. මේකේදී තාප ප්‍රමාණයක් මුක්ත වෙනවා. කොච්චරද? 822ක් කිලෝ ජූල් පිට වෙනවා. මවුලයකට. එක මවුලයකට මේ එක මවුලයක් හැදෙනකොට සෝඩියම් ක්ලෝරයිඩ් එක මවුලයක් හැදෙනකොට මේ ප්‍රතික්‍රියාව වෙලා කිලෝ ජූල් 822. මවුල දෙකක් නම් 1644. ඩබල් වෙන්න එපා. මේ ශක්ති සතහනක් ඇසුරේ දක්වන්න. දැන් ඉතින් මේකේ ඉලක්කමත් එක්ක දක්වන්න. අර 822ත් එක්ක. මෙන්න ප්‍රතික්‍රියා ප්‍රගති. මෙන්න ශක්තිය. තාපය පිට වෙන නිසා ඉහළ මට්ටමක තමයි ප්‍රතික්‍රිය. කවුද ප්‍රතික්‍රියක දෙකයි එන්නේ? සොලිඩුයි දාන Cl2 ගෑස් එකයි. මේක ඝනයි මේක වායු. මෙන්න මෙතන හැදෙනවා මොනවද? දෙකයි NaCl solid ඝන. මේ තමයි පළ. මෙන්න තාපය පිට වෙනවා කීයද? 822යි කිලෝ ජූල් මවුලය. ඔන්න කොහොම තමයි ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය. බොහොම පහසු දෙයක්. ඔය කියන දේ මෙන්න මේ ටික අතර ලියන. පහළට ඉතරයි දාන්න. තාපය පිටවන බවයි පහළට දක්වන්න. 2. විනාකිරි තනුක ඇසිටික් අම්ලය. ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 40ක්. ඉතා තනුක හුරු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මේ දෙකම තනුක නිසා දෙකම ජලය වයි. උෂ්ණතාපධාරිතාව ජලයේ උෂ්ණතාපධාරිතාව. සෑම ඝන සෙන්ටිමීටරයක්ම ග්‍රෑම් එකක් බරයි ජලය වයි. හේතුව ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඉතා තනුක කියලා කිව්වම අපි හිතනවා ජලය කියලා. දැන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කරෙත් එහෙමනේ. ඒක අපි අරගත්තෙත් උපකල්පනය කළා දෙකම මොනවද අපි දැම්මේ? හයිඩ්‍රොක්ලොරික් අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අම්ලය තමයි හයිඩ්‍රොක්ලොරික් අම්ලය ඉතා තනුක, භස්මය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා තනුක. එයාලා තනුක නිසා අපි ඒක සැලකුවා දෙන්නගෙම ඝනත්වය ජලයේ ඝනත්වය වගේ නිසා සෑම ඝන සෙන්ටිමීටරයක්ම එක ග්‍රෑම් එකක් බරයි. අතන තිබුණු ඝන සෙන්ටිමීටර 50ක් කවුද අතන කියන්නේ? හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ ඝන සෙන්ටිමීටර 50න් ග්‍රෑම් 50ක් ආවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50න් ග්‍රෑම් 50ක් ආවා. පද්ධතියේ ස්කන්ධය අර 50යි මේ 50යි එකතු වුණාම ග්‍රෑම් 100යි. දෙකේම ජලය වගේ නිසා උෂ්ණතාපධාරිතාව සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. මේකත් එහෙම. හරි? දැන් බලන්න මොකද කියන්නේ කියලා ඉවරලා. මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩිනවා මේ දෙන කලවම් කරපුවා. ඉහත ප්‍රතික්‍රියාවේදී සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න. හරි? දැන් වැඩි වුණා නම් උෂ්ණත්වය වැඩි වුණා නම් තාප 10යි. මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි වුණානේ. තාප 10යි. ඒකෙන් තමයි තාප 10ක අවශෝෂ බව අපි හඳුනගන්නේ. දැන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවත් තාප 10යි. දැන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවේදී අපි පරිසරයටවත් බඳුනටවත් තාපය හානි වුන්නේ නැහැ කියලා උපකල්පනයක් කියනවා. ඒකේ උපකල්පන තුනයි. එකක් ඉතා තනුක නිසා අම්ලයේ භස්මයේ විශිෂ්ටතාපධාරිතාව ජලයේ විශිෂ්ටතාපධාරිතාවමය. 2 ඉතා තනුක නිසා අම්ලයේ භස්මයේ ඝනත්වය ජලයේ ඝනත්වමය මෙයමය. පොලිස්ටයිරින් බඳුනක කරපු නිසා පරිසරයටවත් බඳුනටවත් තාපය හානි නොවුයේ. ඔය කියන උපකල්පන තුන පුතේ මේ හැම එකම කරන්න වෙනවා. දැන් මේ කරලා තියෙන මොකද්ද? විනාශී තනුක ඇසිටික් අම්ලය. මේ බලන්න. CH3 COOH විනාශී දාන මොන අම්ලය සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය. පුරුදිය නෑ මේ අම්ල මේ භස්ම මේකත් මොකද්ද? උදාසීනීකරණ තමයි. හරි? කැල්සියම් ඇසිටේට් හැදිලා ජලය හැදෙනවා මේ.
CH3 COO CA කැල්සියම් ඇසිටේට්. මෙතෙන්ට කැල්සියම් රින් කරනවා. මේක එකයි මේකයි ඇවිල්ලා H2O හැදෙනවා. මේක twice වෙයි. මේක දෙකක් වෙයි. H2O දෙකක් වෙයි. හරි කොහොමයි වෙන්නේ? සමීකරණය අහලා නැහැ. හරි? තාප විපර්යාසය ගණනය කරන්න ඕනේ. ඉතින් මේ බලන්නකො මේ ස්කන්ධය කොච්චරද? ඔව්. ස්කන්ධය ඇසිඩික් අම්ලයේ ඝන සෙන්ටිමීටර 40යි. ඒ කියන්නේ ග්‍රෑම් 40යි. එක ඝන සෙන්ටිමීටරයක් එක ග්‍රෑම් එකක් බරයි. ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි උපකල්පනය කරන්නේ. මේකේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර 60යි. එහෙනම් ග්‍රෑම් 60යි. ඒ නිසා ස්කන්ධය 40යි 60යි ග්‍රෑම් 100යි. කිලෝග්‍රෑම් කෙරුවොත් 100 බෙදීම 1000යි k. කිලෝග්‍රෑම් කරලා තමයි අපි අර සමීකරණයට ගෙනියන්නේ. C ජලය වගේ විශිෂ්ට තාපධාරිතාව විශිෂ්ට තාපධාරිතාව. මේ ස්කන්ධය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙන්ටිග්‍රේඩ් අංශකය. තීටා 10යි සෙල්සියස් උෂ්ණත්වය අංශක 10කින් වැඩි වුණා. දැන් මේ ප්‍රතික්‍රියාව තාපදායකයි යන්නේ. දැන් ඉතින් අපි මේ ප්‍රතික්‍රියාවේ සිදුවෙච්ච ශක්ති වෙනස අරගන්න යනවා. Q සමානයි mc θ m යනු 100යි බෙදීම 1000යි කිලෝග්‍රෑම් කරලා 4200යි θ 10යි. බිඳුවයි 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 මෙතන බිඳු දෙකයි එක්වරක් 42 42යි ජූල් 4200. ඉතින් මේකට අඳින්න කියලා නැහැ. ඇන්දොත් මෙහෙමයි. මෙන්න ප්‍රතික්‍රියා ප්‍රගතිය මෙන්න ශක්තිය. අඳින්න කියලා නැහැ. මමයි මේ අඳින්න වැඩි වැඩ. හරි? අපි කොහොමද වැඩ තියෙන්නේ? හරිනේ? මෙන්න ප්‍රතික්‍රියක CH3COOH ධන CaOH twice මේකත් ලික්විඩ් මේකත් ලික්විඩ් මෙන්න තාපය පිට වෙනවා කීයක්ද 4200ක් ජූල්. මෙන්න ප්‍රතිඵල කවුද? CH3COO twice Ca කැල්සියම් ඇසිටේට් ධන ඒකයි ජලය. මේකත් ලික්විඩ් මේකත් ලික්විඩ්. මේවා ලික්විඩ් ආ එතකොට අපි අවසානයේ අහනවා ඔබ ඉහත එකේදී ඔබ යොදාගත් උපකල්පන මොන උපකල්පන? ඇස් විනාඩි සහ උණුදියර ඉතා තනුක බැවින් ඒවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන වේ. එක උපකල්පනයක් ඒක. විනාඩි සහ උණුදියර ඉතා තනුක බැවින් ඒවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන වේ. අනිත් එක තමයි විනාඩි සහ උණුදියර ඉතා තනුක බැවින් විශේෂ තාපධාරිතාව ජලයේ විශේෂ තාපධාරිතාවම වේ. අනිත් එක තමයි පරිසරයට හෝ මෙම පරීක්ෂණය සිදු කරන බඳුනට කිසිදු තාපයක් හානි වූයේ නැත. පරිසරයට හෝ මෙම පරීක්ෂණය සිදු කරන බඳුනට කිසිදු තාපයක් හානි වූයේ නැත. ඔය පොදු උපකල්පන මේ විදිහේ ප්‍රතික්‍රියාවකදී මේ වගේ ප්‍රැක්ටිකල් එකක්. අපි පාඩම අවසන් කරනවා. 8 වෙනි පාඩම. දැන් මේ පළවෙනි පොතේ එක පාඩමක් අපි කියලා තියෙනවා අර පද්ධති ආහාර මාර්ග පද්ධතිය අරගෙන තියෙන එක. ඒක පන්ති පටන් ගත්තායින් පසු ඒක අපි ළඟ ඉඳලා බාලලා ටෝකු වෙනලා කරන පාඩමක්. ඒක පන්ති පටන් ගත්තායින් පස්සේ. දැන් අපි දෙවෙනි පොතට තමයි ඊළඟට යන්නේ. 11 ශ්‍රේණි ළමයි මතක තියාගන්නට ඕන අපේ 10 ශ්‍රේණි පාඩම් ටික ඔක්කොම ඉතා හොඳින් අධ්‍යයනය කරමින් තමයි මේ 11 ශ්‍රේණි පාඩම් වලට එන්නේ. ඒ වගේම මතක තියාගන්න මගේ වැදගත් පණිවිඩය මේ අවස්ථාවේ හෝම්වර්ක් කරගෙන උනන්දුවෙන් වැඩ කරන එක වැදගත්.
මම කරන්නේ නොමිලේ දෙයක්. මොකද අවුරුදු 44ක් උගන්වපු මම දැන් මේ ඇති වෙලා තියෙන මට්ටම යටතේ ඔයාලට මොනවා හරි දෙයක් දුන්න නැත්නම් ඒක තේරුමක්. ඒ නිසා ඔයාලා මේ පින්කමට දායක වෙමින් හැකි වැඩි පිරිසකට මේ පාඩම් අධ්‍යයනය කිරීමේ අවස්ථාව සලසමින් මේ සම්බන්ධතාවය ටෙලිෆෝන් කරලා තමන්ගේ හිත මිතුරන්ට හැකිතාක් දන්වන ලෙස දන්වමින් දාන්න. හොඳයි. එහෙනම් ඔන්න අපි මේ පාඩම ඕම අවසන් කරමු.